මේ උතුම් ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කෞශලී විජේසිංහ මෙනවිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මෙල්බර්න් නුවර පදිංචි කෞශලී විජේසිංහ මෙනවියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති इति. ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක බෞද්ධ ප්‍රමුඛ නරඹන සදහැවර පින්නතනිය. බුදු සමය තුළ ඉතා වැදගත් වටිනාකමක් තිබෙන වචනයක් තමයි සතිය නැත්තම් සතිමත් වීම කියලා කියන්නේ. නමුත් මේ සතිය නැත්තම් සතිමත් වීම කියලා කියන්නේ අපි සමාජයේ ජීවත් වෙනකොට ඉගෙන ගන්නා වූ සීකල්පනාව කියන අර්ථය නෙවෙයි. ඊට වඩා ගැඹුරුයි. අපි සාමාන්‍යයෙන් සිහි කල්පනාව කියන වචනේ පාවිච්චි කරන්නේ මතක තියෙනවට. මතක නැත්නම් සිහිය නැහැ කියලා කතා කරනවා. ඒකත් එක්තරා සරල කාරණයක් වශයෙන් ගැලූ කාල ඇත්ත. නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් වල මේ යතන යෙදලා තියෙන ආකාරය බැලුවොත් අපමාදව අමත පදං. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය නිවනට මගේ. උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. සුචි කර්මයන් කෙරෙහි සතිමතෝ. එතකොට මේ සති කියන පදයෙන් වෙන්න ඕන කාරණය පිළිබඳව මනා අවබෝධයක් අපට තියෙන්න ඕන. ගෞතම සසුන තුළ ලෝභය දේශේ මෝහය නම් වූ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කොට ඉන්පසු ලැබෙන්නා වූ සැනසීමට උරුමකම් කියන්ට ඕන නම් මේ ලෝභය දේශේ මෝහය ප්‍රහාණය කිරීම සඳහා අනුගමනය යුතු ක්‍රියාමාර්ගයක අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක වැදගත් තැනක මේ සතිය ඉන්නවා. නමුත් මේ සතිය තියෙන තැන සූත්‍ර දේශනාවල ගණනාවක තිබෙනවා. ආනාපාන සති කියන වචනය පාවිච්චි කරමින් ගිරිමානන්ද සූත්‍රය තුළ දස සංඥා දේශනා කරමින් අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා කියලා 10ක් තිබෙනවා. මේකෙන් කියන්නේ මේ 10ම දැනගන්න ඕන කියන එක නෙවෙයි. එකකිනුත් මේ දේ කරන්න පුළුවන් කියන එක. ඒ පිළිබඳව එක එක කරුණක් ගනිමින් ධර්ම දේශනා ටිකක් කරන අදහස් කෙනෙක් ඉන්නවා කල් වේලා ගනිමින්. ඒකේ තියෙනවා අගට ආනාපාන සති කියලා. නමුත් ඒ ආනාපාන සති කියලා කියන එක ඊට පස්සේ තවත් කරුණු 10ක් 11ක් ඔස්සේ විග්‍රහ කරන්නේ. දිගං වාසසන්තෝ පස්සසන්තෝ රස්සං වාසසන්තෝ පස්සංකෝ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති පස්ස සිස්සාමේති පස්සම් බයං කාය සංඛාරං විමෝචයන් චිත්තං සරාගහං චිත්තං එහෙම කියලා මේ සියල්ලම ගත්තහම
අයං උචිත්ති බික්කේ ආනාපාන සති කියලා තියෙන්නේ. නමුත් සමාජයට හුරුුනේ එහෙම නෙවෙයි. වර්තමාන සමාජයේ සිල් සමාදන් වෙන්න වාඩි වෙන හෝ නැත්නම් අනිත් අයට දරුවන්ට හෝ ආන අපාන කියන වචන දෙකට හුස්ම ඇතුළු වීම පිටවීම කියලා දීලා එහෙම ඒ සිහියෙන් ඉන්නේ ආනාපාන සතිය කියලා තමයි පුරුදු වෙන්නේ. ඉතින් ඒ සිහියෙන් ඉන්න එක ආනාපාන සතිය නම් එනම් වෙනත් ත්‍රිලක්ෂණයක් චතුස්සත්‍යයක් පටිච්චසමුපාදයක් නිරෝධයක් මොකක්වත් දේශනා කරන්න ඕන නැහැ. බණ මොකුත් දන්නේ නැතුවම ආනාපාන සතියෙන් නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා මම සමාජයට කියන්න හදන්නේ ආනාපාන සති කියන එකේ තේරුම හුස්ම දෙස බලාගෙන ඉහළ පහළ ගැනීම පමණක් නෙවෙයි කියලා. නමුත් එතන එහෙම කරනවා නම් වෙන දෙයක් කියන්නම් අපි. සාමාන්‍යයෙන් අපේ අරමුණු කෙරෙහි අපේ සිහියම වෙලා තිබෙන්නේ. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට තමයි අරමුණු මාරු වෙන්නේ. එතකොට මේ අරමුණු කෙරෙහි තමයි අපේ සිහිය තිබෙන්නේ. සිහිය තිබෙනවා විතරක් නෙවෙයි අරමුණ වලට අහු වෙලා යනවා. යනවා විතරක් නෙමෙයි මේ අරමුණු වල තිබෙනා වූ ලෝභ දේශයන් මොහයන්ට අනුව දැවෙනවා තැවෙනවා. නමුත් අපිට මේ අරමුණු කියන ස්වභාවය නාසයකට ගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ හුස්ම ඉහළ පහළ යාම අරමුණට එනවා. ඒ හුස්ම ඉහළ පහළ යාම කියන්නේ ලෝභ දේශ මොහ සහිත එකක් නෙවෙයි මදක් උපේක්ෂා සාගත දෙයක්. එතකොට ඒක හුරු කළොත් කෙනෙක් තමන් සතු ඒ වන විට තිබෙන ලෝභ දේශ මොහයන් සියල්ල හැමම තබාගෙන තමයි මේකට හිත යොමු කරන්නේ. නමුත් මේ සිත යොමු වීම තුළ ඒවා අරමුණට එන්නේ නැත්නම් ඒවා දුක නැති නිසා මේක සැනසෙල්ලක් තිබෙනවා. ඊට අපහසුවෙන් කරන්න ඕන වැඩක් මේක. මොකද කෙනෙක් ජීවත් වෙනකොට පස් දොරෙන් අරමුණු අරගෙන ඒවා නිරන්තරයෙන් එන්න හේතු තබාගෙන අවුල් මනසකින් ඉන්නේ. මේ අවුල් මනස ස්වභාවයෙන් ස්වාභාවිකව නිස්සබ්ද කරන්න බෑ. අවුල් වෙන්න තියෙන කාරණා අයින් වුණාම ඇති වෙන නිස්සබ්දතාවය වෙනම තියෙනවා. අපට බලෙන් නිස්සබ්ද කරන්න පුළුවන්. නාසය අගට සිහිය පමණක් නෙවෙයි බුදු පිළිමයක් දෙස සිහිය තබාගෙන පිළිමෙ හිතට අරගෙන බුදු පිළිමය කියන එක ඉස්සරහින් තියෙන එකක් නම් ඒක අරමුණට අරගෙන අරමුණට බුදු පිළිමය ගැනීම තුළින් ඒ සිතුවිල්ල බලවත් වුණාම මේ ආනාපාන සතියෙන් පමණක් නෙමෙයි ඕනෑම එම හදාගත්ත සිතුවිල්ලක් බලවත් වීමෙන් ඒකේ තියෙන බලය නිසා අනිත්වා එන්නේ නැතුවම ඒ කාලය තුළ සැනසීමක් ලබන්න පුළුවන්. විනාඩියක් දෙකක් පැයක් දවසක් ඊටත් වැඩි කාලයක් පවා පුළුවන් කෙනෙකුට එහෙම ඉන්න. නමුත් තේරුම් ගන්න ඒකට තමයි ditta dhamma sukha විහරණය කියලා කියන්නේ. හෙවත් ඒ මොහොතේ ලැබෙන සැනසීමක්. නමුත් Taman සතු ලෝභ දේශ මොහ මූලයන් එහෙමම තියෙනවා. මේක අතහැරපුවම ඒවා ආපහු ගැටෙනකොට එන්න ඉඩකමක් තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැතිව මේ කියන ආනාපාන සති කියන වචනට අදාළ මේ සිහිය වැඩුණයි කියලා එතනින් එහාට යන්න පාරක් ලැබෙන්නේ නැහැ. අර කරුණු 11 කාරණා විස්තර කරන්න මට මේ වගේ පැයක කාලයක් මදි වෙනවා. මම ඉදිරියට දවසක තමයි මේ පිළිබඳව පියවරෙන් පියවර විස්තර කරන්න කල්පනා කරන්නේ. නමුත් මේ ඉල්ලීමට අනුවගත් කල මෙතන තරමක් මේ සිද්ධියෙන් වෙන්න ඕන කාරණාව මොකක්ද කියලා පැහැදිලි කරන්නයි මම උත්සාහ කරන්නේ. දැන් බලන්න ඔබට මෙහෙම බලන් හිටියාම තේරෙන කරුණක් තියෙනවා නේද? හුස්ම පාර ඇතුළු වුණා අවසానයි. ආපහු පිට වෙනවා අවසానයි. ආය ඇතුළු වෙනවා අවසానයි. ඔබට පේනවද නිරන්තරයෙන්ම ඉවර වෙනවා. මොහොතක් පාසාම අරමුණෙන් අරමුණට අපි ඇතුළු වීම එක අරමුණක් පිටවීම තව අරමුණක්. එතකොට අපි අරමුණෙන් අරමුණට හුස්ම පාර ඇතුළු වීම සහ පිටවීම අරමුණෙන් අරමුණට මාරු කර නේද බලන්න. අපි අරමුණෙන් අරමුණට යනවා නේද දැන් ආපහු. එක අරමුණක තබා ගැනීම කිව්වට ඇතුළු වීම එක අරමුණක් පිටවීම තව අරමුණත් එහෙනම් එකක් නෙමෙයි ඉපදෙනවා මැරෙනවා. මට තේරෙනවා ඉපදීම මැරීම දැනගන්න පුළුවන් උදව්වක් මේකේ තියෙනවායි කියලා.
ඉපදීම මැරීම කියන්නේ මව කුසෙන් බිහිවීම හෝ ජීවිත අවසානයේ මරණය නෙවෙයි. මේ අපි ළඟ සිතුවිලි වල පහළවීම සහ මරණය. හොඳයි අර ඇතුළු වීම පිළිබඳ සිහිය කොහෙන්ද ඔබට තිබෙන්නේ? මං හිතන හැටියට කායද්වාරයෙන් කියලා. කයට නාසයට තමයි මේක දැනෙන්නේ. කායද්වාරයට අරමුණක් ස්පර්ශ වෙලා. ඒ අරමුණ ස්පර්ශ රූපයක්. ඒක සැප දුක් උපේක්ෂා වලට අයිති සැප හෝ දුක් වේදනාවකින් තොර උපේක්ෂා වේදනාවක් තියෙන්නේ. ඒ වගේ මේක ඇතුළු වෙනවා කියන හැඳිනීමක් තියෙනවා. ඒක පිළිබඳ අමුතුවෙන් ලෝභ දේශ මොහ සංකාරයකුත් නැහැ, නමුත් සංඛාරයක් තියෙනවා. ඒකේ දැන ගැනීමකුත් තියෙනවා. දැන් ඔබට තේරෙනවද ඇතුළු වීමේදී ඒ පිළිබඳව රූප වේදනා සංඥා සංකාර පහක් හටගෙන නැතෙනවයි කියලා? පිටවීමේදී ඒ වෙනුවට තවත් රූප වේදනා සංඥා සංකාර පහක් හටගෙන නැතෙනවයි කියලා? එකක් නෙමෙයි පේලියක්. ස්කන්ධ පහ ඒවා සමූහයක් හටගෙන තමයි ඇතුළු වීම ඉවර වෙන්නේ. ඊළඟ ස්කන්ධ සමූහයක් හටගෙන තමයි පිටවීම ඉවර වෙන්නේ. නමුත් මේකට යොමු වෙන්න චිත්ත අභ්‍යන්තරයේ තියෙන හේතු යට වෙන්න ඔබට සංසුන්කමක් දැනෙනවා. මේ සංසුන්කම බලෙන් සංසුන් වීමක් කරුණාම නොසන්සුන් වෙන්න තියෙන හේතු සියල්ල නැති වෙලා නෙවෙයි. නමුත් ඔබට මේ වගේම ඊට එහාට ඔබට අනිත්ව ගැන බලන්න බැරිද? මම දැන් ඔන්න හුස්ම පාර ඇතුළු වීම සහ පිටවීම කියන එක ස්කන්ධ පහක් බවට පත් කරලා පෙන්වුවා ඔබට. පංචස්කන්ධ ඉගෙන ගන්න පුළුවන් ඔබට ඒක තුළින්. ඒ ඇතුළු වීම ස්පර්ශ රූපය වේදනා සංඥා සංකාර විඥානයෙන් හඳුනා ගන්නා වූ ස්කන්ධ පංචකයක් සිදු වෙනවා. එතන ක්‍රියාත්මක වෙනවා. පිටවීමෙදිත් මේක සිදු වෙනවා. මේ වගේම තමයි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සියලු අරමුණු වලින් අරමුණු ගැනීමේදී සිදුවෙන දේ තේරුම් ගන්න මේක උදව් වෙනවා. එතකොට වෙනස් වෙන්නේ ඇසෙන් රූපය, කනෙන් ශබ්දය, නාසයෙන් ගන්ධය, දිවෙන් රස. දැන් අපි කතා කළේ කයෙන් පහස. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්ද ඇසෙන් පහළ වෙන රූපයත් අර ස්පර්ශ රූපේ වගේ රූපයක් අරමුණක්, අරමුණෙන් අරමුණ විඳීමක් තියෙනවා වේදනා. අරමුණ හැඳිනීමක් තියෙනවා සංඥා. අරමුණේ ඇලීමක් ගැටීමක් තියෙනවා සංකාර. අරමුණ විශේෂයෙන් දැනගැනීමක් තියෙනවා විඥාන. මේ ඔස්සේ ඔබට දැනගන්න පුළුවන් ද මෙතෙන්ට යොමු වෙලා මේ අරමුණ තුළ සිදුවෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහක් නම් රූපය තුළ, ශබ්දය තුළ, ගන්ධය තුළ, රස තුළ සහ මනෝද්වාරය තුළත් අපි ක්‍රියාත්මක කරන්නේ අරමුණක් නම් ඒ අරමුණ විග්‍රහ කරලා බැලුවොත් රූප වේදනා සංඥා සංකාර පහක්. නමුත් ඒක වෙනස්කම් තියෙනවා. ඒ අරමුණ රූප වේදනා සංඥා සංකාර පහක් වුණාට ඒකේ තිබෙනවා එක පුද්ගලයාට රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව, ගන්ධේදී ගන්ධ තණ්හාව, රසේදී රස තණ්හාව, පොට්ටබ්බේදී පොට්ටබ්බ තණ්හාව. ස්කන්ධ පංචකේ වුණාට ස්කන්ධ පංචකේ පුද්ගලයාට ධර්මයේ තේරෙන විට මේ වගේ තණ්හාවක් තියෙනවා. දැන් එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඇස තුළ, නාසය තුළ පමණක් නෙමෙයි දොරවල් 6 තුළම අපි මේ පාවිච්චි කරන්නේ ස්කන්ධ පහක ඉපදීමක් මැරීමක් කියලා. ඇයි වෙනස්කම්? ඇයි එක පුද්ගලයාට වෙනස්කම්? අපි හොයන්න වෙනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා මේවට හේතු. මේ උදය කියන්නේ හට ගැනීමට හේතු කියන එක. සමුදය කියන වචනේ පාවිච්චි කරන්නේ උදය හට ගැනීම, එක්ක හට ගැනීමට. එහෙනම් අපට ඇහෙත්, කනෙත්, නාසෙත්, දිවෙත්, කයෙත්, මනෝද්වාරයෙත් හේතු එකතු වීමේ හට ගැනීමක් තියෙනවා. මොන කායද මේ තියෙන්නේ? රූපකායේ, ශබ්දකායේ, ගන්ධකායේ, රසකායේ, පොට්ටබ්බකායේ, ධම්මකායේ. මම මේ කතා කරන්නේ ඔබ කියන කය ගැන නෙවෙයි. කාය. රූපකාය,
වේදනා කායෙන් විඳිනවා, සංඥා කායෙන් හඳුනනවා, සංඛාර කායෙන් බැඳෙනවා, විඥාන කායෙන් විශේෂයෙන් දැනගන්නවා. එතන අපි කය කියන වචනය කයට පාවිච්චි කරනවා. එනකොට ඔහොම බලන්න පුරුදු වෙන්න කාය. දැන් එතකොට මොකද වෙන්නේ? අපි බාහිර ලෝකෙත් එක්කලා කර්තව්‍ය මොනවා කළත් හොඳ එකේ සිට නරක එක දක්වා, හරි එකේ සිට වැරදි එක දක්වා, පවේ සිට පින දක්වා, ඉගන්වීමේ සිට ඉගෙන ගැනීම දක්වා, මුදල් ගෙවීමේ සිට මුදල් ලබා ගැනීම දක්වා මෙහෙම මොනවා බෙදුවත් බාහිර ක්‍රියාකාරකමට වචනයක් තිබ්බට අන්තිමට මේක අපිට ගන්න වෙනවා දොරවල් 6න් එක දොරකින් ගන්නා වූ අරමුණක් කියන්නේ. හොඳයි, ඒකට එකක් වෙනස් වෙන්නේ ඇයි? ඒකට එකක් පරස්පර වෙන්නේ ඇයි? අන්න එතකොට අපට ඔය සමුදය හොයන්න වෙනවා. මේ සමුදයේදී මෙන්න මෙහෙම කාරණයක් ඔබට මතක් කරන්න තියෙනවා. ඒ තමයි මේ අරමුණ සම්බන්ධයෙන් ගත් කල මේ අරමුණක් මෙහෙම වෙන්න ඇසට, කනට, නාසයට, දිවට, කයට හේතු ගොඩක් එකතු වෙනවා. ඒ හේතු වල පොදු හේතු ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් අහේතුක කුසල, අහේතුක අකුසල කියලා පාවිච්චි කරන ධර්මයේදී ඒ අහේතුක කියන්නේ හේතුවක් නැහැ කියන එක නෙමෙයි, ලෝභ දේශ මොහ හේතු නැති කියන අර්ථය. නමුත් හේතු පවතිනවා. හොඳට පැත්තට. නමුත් පුතග්ජන පුද්ගලයාට අහේතුක විතරක් නෙමෙයි සහේතුකක් තියෙනවා. එතකොට එහෙමනම් අපට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා හට ගැනීම. මොකක හට ගැනීමද? එන්නා වූ අරමුණක් තුළ ඒකට අදාළ ලෝභයේ, දේශයේ, මෝහයේ හට ගැනීම. ඒ විතරක් නෙවෙයි, ඒ පෘථග්ජන පුද්ගලයාට දර්ශනය කරගන්න පුළුවන් වෙනවා පසු කාලීනව හටගෙන වැයවීමේදී නැත්නම් විනාශ වී යාමේදී විනාශ වුණාට යලිත් හටගන්න පුළුවන් විදිහකට ප්‍රමාදයකට බැඳලා විනාශ වීමක් අපි කරගෙන තියෙන බව. ඒ දෙක තේරුම් ගන්න වෙනවා. ඒක උනේ කොහොමද? අපට මව්කුසෙන් බිහි වුණ තැන් පටන්ම මේ අරමුණු ඒම යාම කියන කාරණේ සිදු වුණා. නමුත් අරමුණු ඒම යාමේදී අපට අරමුණු සම්බන්ධයෙන් කිසියම් ආකාරයක ප්‍රියශීලී, අප්‍රියශීලී, කැමැති, අකමැති, ඇලෙන ගැටෙන කියන මේ අගයන් අරමුණු සඳහා එකතු කරන්න අපි පුරුදු කරගත්තා. එතකොට ඒ අගය වේදනාවට අනුව සංඛාරයේදී තමයි සිද්ධ වෙන්නේ. වේදනාව සැප නම් සංඛාරයේදී ඒකට ඇලෙන්න පුළුවන්. වේදනාව දුක නම් සංඛාරයේදී ඒක එක්ක ගැටෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේ චේතනා කියන ස්කන්ධය, සංඛාර ස්කන්ධය තුළ දෙපැත්තක් ගන්න. ඒ දෙපැත්තක් ගැනීමේදී අර අනිකුත් අහේතුක හේතු සමග මේ සහේතුක හේතුත් එක්කලා එකතු වෙලා ඇලීමකින් ගැටීමකින් යුක්ත ස්කන්ධ පංචකය හටගෙන නිවා වෙනවා. අන්න මේක තමයි ළමා කාලේ ඉඳලා අපි පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේදී කළා වූ දේ ඇතුළත සිදුවෙන දේ. දැන් මොකද මේකෙන් වෙලා තියෙන්නේ දන්නවද? මේ හටගෙන නැසෙනවා වුණාට හටගෙන නැසෙන කාලය තුර ඒවා එක්කලා ඇලීම මුල් කොටගෙන, ගැටීම මුල් කොටගෙන නැසුනට යලිත් හටගන්න පුළුවන් විදිහට චිත්ත අභ්‍යන්තරයට හේතුවක් තබමින් අපි සසරට බැඳෙමින් සංයෝජනය වෙමින් තමයි මේ කටයුත්ත කරලා තිබෙන්නේ. දැන් එතකොට අන්න මේක අපට මේ ඔස්සේ දකින්න පුළුවන් නම් හැම දෙයක් තුළම මේ සිද්ධිය අපි කරගත්තේ කියන එක. එහෙනම් අපට අපි අතින් සිදු වෙලා තිබෙන්නේ සතිමත් වීමක් නෙවෙයි ප්‍රමාදයක් කියලා තේරෙනවා. මතක තබා ගන්න. අපි අතින් සිදු වෙලා තිබෙන්නේ සතිමත් වීමක් වෙනුවට ප්‍රමාදයක්. අන්න දැන් මේ ප්‍රමාදය තේරෙනවා නම් ඊට පස්සේ ප්‍රථම ප්‍රමාදය වළක්වා ගන්නට තමයි ආපහු සතිමත් වෙන්න ඕන. මේක තමයි අපට මේක ඉගෙන ගන්න තියෙන වැදගත් කාරණාව.
නමුත් මෙහෙම ගැඹුරු කරුණක් පැහැදිලි වීමක් සිදු නොවේ. මේක මේ පාලියෙන් තියෙන එක සිංහලට පරිවර්තනය කරලා ඒ වාක්‍ය ඛණ්ඩයන් අනුගමනය කිරීමක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට අපිට ඒකේ වඩන අයට ඉන් එහාට යන්න බෑ සමාධියෙන් එහාට. නමුත් මේ බුදුන් වහන්සේ ධර්මයක් නිදේශනා කළේ. ඒ ධර්මයට අවතීර්ණ වෙන්න ඕන. මොනම ධර්ම න්‍යායක් ඔස්සේ හරි ඒ ධර්මයට අවතීර්ණ වෙන්න ඕන. අපි ධර්ම න්‍යාය ගත්තොත් පමාව සහ නොපමාව කියලා. එහෙනම් පමාව තේරුම් ගන්න ඕන, නොපමාව වෙන්න සතිමත් වෙන්න ඕන. අයෝනිසෝ මනසිකාරයේ තේරුම් ගන්න ඕන, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන සතිමත් වෙන්න ඕන. මේ සතිපදයට තව මම අර්ථයක් ඔබට පෙන්වන්නම්. ඔය චිත්තචෛතසික විග්‍රහය ගත්තාම මේකේ තියෙනවා කුසල අකුසල හේතුක කියලා චිත්තචෛතසික විශේෂයක්. මේකේ අකුසල පදවලට සතිය දන්නේ නැහැ. මෝහයිරික අනුත්තප්ප උද්දච්ච කියලා පාවිච්චි කරනවා. ඒ වැඩි පෙන්වන්නේ එහෙනම් සතියක් නැති බවනේ. මෝහයිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන කියන හැඟීම් මොහොතට આવොත් එහෙම ඒ මොහොතේ ඒවා ඉරුණාම සතියක් නැහැ. නමුත් මේ 25ක් වන්නා වූ යහපත් චෛතසිකවල සද්ධා වලින් පස්සේ සති කියලා චෛතසිකයක් පෙන්නනවා. සද්ධා සති හිරියොත්ප්ප අලෝභ දෝස తත්‍ර මජ්ජතතා කියලා ඉන්නේ එහාට. අන්න මේ සති කියන චෛතසිකය තමයි අපි බලවත් කරන්න ඕන. එක කුසල චෛතසිකයක් කියන එකේ තේරම අකුසලයෙන් වෙන්වීම ඒකට පවරලා තියෙන බලයක්. හැකියාවක්. අකුසලයට ඉඩ නොදීම ඒකට තියෙන බලවත්. අන්න ඒ නිසා මේකට සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජංග සම්මා සති සතර සතිපට්ඨානයේ පටන් මේ සති කියන වචනේ ගොඩක් තැන්වල යොදලා තිබෙනවා. නමුත් අපි එහෙම එක දකින්නේ නැහැ. මේ තරම් වැදගත් කරලා තියන්නේ ඇයි කියන එක පිළිබඳව. එහෙනම් අපට පෘථග්ජන පුද්ගලයා තුළ මේ අරමුණු නැසීමේදී සතියකින් තොරව ප්‍රමාදීව කටයුතු කරනවා. පමාද විහාරී. පමාද විහාරී කරනකොට වෙන්නේ මොකද්ද බලන්න. අන්නේ පමාද විහාරී වෙනකොට වෙන දේ වළක්වා ගන්න තමයි අපට සතිමත් වෙන්න ඕන. දැන් මේක උනේ කොහොමද බලන්න. අවුරුදු 50ක් 60ක් ජීවත් වුණත් මේක සිදුුනේ වර්තමානයේ අරමුණෙන් අරමුණට. නමුත් අරමුණෙන් අරමුණට වුණාට අරමුණ නැසෙන බව අපි දන්නෙත් නැහැ. අරමුණට අදාළ දේවල් එක්කලා ඇලුනහම ගැටුනහම අපි අරමුණ මමත්වයෙන් ගැනීම කරලා තිබෙනවා. මමත්වයෙන් ගෙන අවසන් කිරීම නම් වූ වරදට අපි අහු වෙලා. මේ නිසා අපට සුවසේ ජීවත් වෙන්න පුළුවන් හැකියාව වෙනුවට බාහිරෙන් ගැටෙන විට යම් දෙයක් ඊට අදාළ මනානොමන අගයක එකතු කිරීමක් සිත ඇතුලෙන් ඇවිදින් අපට වද දෙන දෙයක් බවට පත් වෙලා. මේ ධර්ම දේශනාවට අදාළ නොවන සූත්‍රයකින් ගත්තොත් ගසක් කුඩා කාල සිට අවුරුදු 15ක් 20ක් වැඩෙන විට දිනපතා කෙමෙන් මේක තුල කිරි ගබඩා වෙනවා වගේ අරමුණු ගැනීම පටන් ගත්ත දවසේ ඉඳලා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු වල අගය එකතු කිරීම තුළ මේ සියල්ල යොමු වෙන්නේ සිතට. මේ සිත තුළ ලෝභය, දේශය, මෝහය, මානය ආදී කොට ඇති විවිධ වචනෙන් සඳහන් කරන්නා වූ හැඟීම් විශේෂයක් බලවත් වෙනවා. ඇලෙන කරුණු 100ක් ඇත්නම් දුක් 100ක් කියලා මේ ඇලෙන කරුණු සංඛ්‍යාව බලවත් වීම පෘථග්ජන පුද්ගලක සිදුවෙන දෙයක් තමයි මේ සති නිසා නෙමෙයි සතිමත් නැති නිසා. අර සූත්‍රයේ පෙන්වන්නේ අනතුරුව වසර 15ක් 20ක් ගියාම කෙනෙක් අරගෙන කෙටේරියක් අරගෙන මේ වැඩුණ ගසට කෙටුවොත් කෙටේරි පහරවල් 6ක් කෙටුවොත් ගහේ 6 පොලකට 6 නිසාම ගහ ඇතුලේ තියෙන ආ වූ කිරි එළියට එනවා. මේ කෙටේරි පාරත් කෙටීමත් ගහට කෙටීමත් ගහ ඇතුලේ තියෙන කිරි එළියට එමත් කියන කාරණෙන් මොකද්ද පෙන්වන්නේ? ඒක උදාහරණයක්. ඒ උදාහරණයේදී අපිට තේරුම් ගන්න ඕන ඇස කන නාසය දිවකය නම් වූ ප්‍රසාදයන්ට අරමුණක් හමු වීම තමයි කෙටේරි පාර. ගත කළ කාලයට අනුව ඒවාට අදාළ තමන් එකතු කරගත්තා වූ අගයන්
චිත්තාභ්‍යන්තරයේ තිබී මතුවීම තමයි ගහේ ඇතුලේ තියෙන ක්‍රියලියට එන එක. දැන් මේ ටිකට මට කියන්න පුළුවන් උපන්න අකුසල් කියලා. උපන්න අකුසල් දුරු කරන්නත් ඕන, උපන්න අකුසල් නූපදා ඉන්නත් ඕන. ඒක කොහොමද වෙන්න ඕන? අන්න මෙතෙන්ට මේ අවධානය යොමු කරපුවාම අපට හැම තැනකදීම පෙනෙන්නේ මව්කුසින් බිහි වී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් නොව ඒ මොහොතේ සමුදයක් සහ වැයක් හටගන්නවා, වැය වී යනවා. නමුත් මේක තියෙන්නේ පෘථග්ජන පුද්ගලයෙක් තුළ ප්‍රමාදීව. හට ගැනීමේදී වැයවීමේදී එකට කාලයක් ගත නොවුනාට සිහිය නැත නිසා ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් අගයක් එකතු කර මරණයට පත්වෙන්න සිදු කරනවා. ඒ අපි කළ දේ ධර්මයේ නොතේරෙන තාක්කල් කරමින් ඉන්නාදේ. මේක තුල චිත්ත අභ්‍යන්තරය අර ගහ තුල කිරිපිරෙන්නාසේ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල ඇතුළු මූලික කොටගෙන කිසියම් ආකාරයක ගැටෙනකොට එන්න හේතුවක් චිත්තාභ්‍යන්තර ගත වෙන බව අපට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. අනතුරුව ගැටෙනකොට බාහිර ලෝකේ තියෙන සංසිද්ධියක් නෙමෙයි මේ කලබලය, මේ නොසන්සුන් වීම, මේ ලෝභය, දේශය, මොහය හට ගැනීම Tamanගේ චිත්තාභ්‍යන්තරේ මතුවීමක්. පේන්න ඕන මේක. දැන් ඒක බැලුවහම විපාකයක් නේද? Taman ක්‍රැස් කරගත්ත විපාකයක්. එක්රැස් කරගත්ත සංඛ්‍යාව අඩු වෙන තරමට මේ විපාකයේ පීඩනය අඩුයි, එක්රැස් කරගත් බැරි තරමට මේ විපාකයේ පීඩනය බලවත්. මොකද්ද මේ විපාකයේ පීඩනය? දේමේ බික්කේ පච්චයා දුක්ඛං විහෙරති. දේමේ බික්කේ සමන්නාගතව දුක්ඛං විහෙරති. කරුණා දෙකකින් සමන්නාගත නම් ඔබ දුකසේ වාසය කරනවා. මොකද්ද මේ කාරණා දෙකට කෙටි කරලා තියෙන්නේ? ඔය අරමුණකදී ක්‍රෝධේනච උපනාහේනච, ක්‍රෝධයෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් වාසය කරනවා නම් ඔහුට දුකසේ වාසය කරනවා. දැන් මේ ක්‍රෝධේනච උපනාහේනච යටතේ තියෙන අනිකුත් සියලු අකුසල කාරණා අපි පුරුදු කර ගත්තනම් ළමා කාලේ ඉඳලා ඒ අකුසලයේ පීඩනය තමයි මේ දුක කියලා කියන්නේ. දැන් මෙහෙම වුණේ ඇයි? අන්න එතන තේරුම් ගන්න පුළුවන්. එහෙනම් සතිමත් නැති නිසායි මෙහෙම වුණේ. හොඳයි, ඒකට වෙන වචනයක් අපට හොයාගන්න නැද්ද? මේ චිත්ත අභ්‍යන්තර ගත වී යලිත් හටගෙන වද දෙන්නට චිත්ත අභ්‍යන්තරට ගත වීම සිදු වුණේ මොකක් නිසාද? අපි දන්නවා නම් එහෙම වෙන්න දෙන්නේ නැහනේ. එකෙන් ගෙනත් දෙන්නේ දුකක් කියලා දන්නවා නම් එහෙම වෙන්න දෙන්නේ නැහැ. නමුත් අපි නොදන්න කරුණක් එකේ තියෙනවා. අපිට අදාළ කැමැති අකමැති හරි වැරදි කියන කාරණා තුළ ඇතිවෙනා වූ ඇලීමක් මුල් කොටගෙන ඒ මොහොතට අපි එතන එකතු කරන අගයට මඤ්ඤමානීය කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. මඤ්ඤමානීය කියන වචනෙන් පාවිච්චි කරන්නේ මමත්වෙන් ගැනීම කියන එක. දැන් මමත්වෙන් අරන් තියෙන්නේ මොනවද? කයද? අරමුණු, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධම්ම නම් වූ අරමුණු හයට අදාළ කාරණාවලදී බෙදමින් හරි වැරදි හොඳ නරක කැමැති අකමැති වශයෙන් ඒවත් එක්කලා කිසියම් ආකාරයක අගයක් එකතු කරමින් අපි කටයුතු කරලා තිබෙනවා. ඒ අගයත් එකතු කිරීමෙන් කටයුතු කිරීම තුළ ඒවා හටගෙන නැසුණාට සහ මුලින්ම නැසෙන්නේ නැහැ. අනාගත පැවැත්මකට අදාළ හේතු එකතු කරමින් තමයි මේ සිද්ධිය වෙලා තිබෙන්නේ. මේක දරුවෙකුගේ දැන් මහලු කාලයේ දක්වාම ස්කන්ධ පංචකේ නම් වූ ධර්මතාවයේ තේරුම් ගත්තේ නැත්නම්, හටගෙන නැසෙන බව තේරුම් ගත්තේ නැත්නම්, හටගෙන නැසුණාට පැවැත්මට අවදාළ හේතු එකතු කිරීමක් තියෙනවා. දැන් මේක මොන තත්වයක් යටතේ වුණත් ලෝභ මෝහ, දේශ මෝහ යටතේ තමයි වෙන්නේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියලා හයකට බෙදුවත් මේ දෙක යටතේමයි සිද්ධ වෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මේ සිද්ධිය තමයි පමාව කියන්නේ.
දැන් පමාවක් සිද්ධ වෙලා තිබෙනවා නොපමාවෙන්න සිහිය තියාගන්න වෙනවා. අපි මේ ඉලක්කේ කතා කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව සඳහා. මේ ආනාපාන ඇතුල්වීම පිටවීම නම් වූ ස්කන්ධ සිදුවීම නිකම්ම ඇතුළවීම පිටවීමකට ගන්න නැතුව ඒක ස්කන්ධ පහක දැක්මක් බවට පත් කරගෙන ඒ ස්කන්ධ පහ ඔස්සේ ඇසේ නාසය අග විතරක් නෙමෙයි ඇසේ කනේ නාසයේ දිවේ කයේ හැම එකක් තුළම අපිට මේ කතා කරන රූපේදී ශබ්දේදී ගන්ධේදී රසේදී පහළ වෙන්නේ ස්කන්ධ පංචකයක් නම් වූ ඒකක තුළට ගොනු කරගන්න පුළුවන් නම් අනුතුරු අපට ජීවත් වෙන්න පුළුවන් වර්තමාන ස්කන්ධ පංචකය තුළ ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද කියලා නැහැ. නමුත් අපට තව බාධාවක් තියෙනවා අපිට මෙතන මේ සතියෙන් කෙරෙන්න ඕන කාරණාව පිළිබඳව අවබෝධයක් නැහැ. අපිට අවබෝධයක් තිබෙන්නේ සතියක් නැතුව ඇලිලා ගැටිලා අවසන් කිරීමේ ක්‍රියාවලිය පමණයි. ඒ නිසා ඒ ආයත නමක් තියෙනවා අසුතවා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි කියලා. අසුතවත් පුතග්ජන භාවය තුළ වුන් පැවැත්මේ නියෝජිතයන්, පැවැත්මේ කොටස්කරුවන්, පැවැත්මේ නරක එක සහ හොඳ එක සහ හොඳ මේක හොයන අය වශයෙන් පැවැත්ම තුළ වෙනස්කම් කරගන්නවා. පැවැත්ම තුළ මොනතරම් වෙනස්කම් කරගත්තත් නරක එක සිට හොඳ එක දක්වා ප්‍රමාදේ නම් මුලාව ඒක තිබෙනවා. මෙබැවින් අපි නම් කරන පාපය තුලත් ප්‍රමාදේ නම් වූ මුලාව. අපි නම් කරන්නා වූ කාමාවචර කුසලයේ තුලත් ප්‍රමාදේ නම් වූ මුලාව. අපි නම් කරන්නා වූ රූපාවචර අරූපාවචර කතාන ධාන කුසලලත් ප්‍රමාදේ නම් වූ මුලාව. මුලාව. දැන් එතකොට ඔබට මේ මුලාවන් තුනම නැහැ. ඔබට තියෙන මුලාව ගැන තේරුම් ගන්න. එහෙනම් අපට මේ පැවැත්මේදී කිසියම් ආකාරයකට මේ සසරට බැඳෙන ක්‍රියාවලිය නවත්ත ගන්න බැරිද අපිට? සසරට බැඳෙන ක්‍රියාවලිය නවත්ත ගන්න බැරිද? සාමාන්‍යයෙන් පෙන්වන්නේ සංයෝජන පහාන සූත්‍රය කියලා. සංයෝජන බන්ධන වෙනම කාරණයක්. බන්ධන කියන සූත්‍රය වෙනම තියෙනවා. ප්‍රහාණ කියන වචනයක් පාවිච්චි කරනවා. අන්නේ ප්‍රහාණය කියන කාරණාව වර්තමානයේදී සිද්ධ වෙන්න ඕන. වර්තමානයේ කියන්නේ මේ මොහොතේ බාහිර ලෝකයේ කියන එක නෙවෙයි. ඔබ ඉන්නේ කොතන කොහේ හිටියත් ඇසට කනට නාසයට දිවට කයට හෝ සිතට එන්නා වූ අරමුණක් නම් වූ අරමුණේ වර්තමානයේ. මේ අරමුණේ වර්තමානයේ පාලනය කළ නොහැකි කාල වේදයක් තියෙනවා. ඒ පස්දර වසා මනෝද්වාරයට ඇතුළත් වූ විට එවත් නින්දේදී නින්දෙන් අවදි වෙන තෙක් මේ කොටසට අපිට මෙතෙන්ට යොදන්න බෑ. ඒ යාට ඕන හැටියට ඇහෙන් කනට කනෙන් නාසයට මනෝද්වාරය ඇහෙන් කනට කනෙන් නාසයට ඉබාගාතේ යනවා. ඒ ඉබාගාතයක් හදලා දීලා තියෙන්නේ කවුද? අපිමයි. බාහිර වශයෙන් අරගෙන අරමුණු වල මුලා වීමේ මුලා වූ ආකාරයට තමයි ඉබාගාත යන මනසක් අපට හැදෙන්නේ. එළුවම අපිම කරගත්ත වරදක් ඒක. පමණක් නෙවෙයි ඒ ඉබාගාත යන මනස හදාගත්තාම ජීවිත අවසානයේට ඉබාගාත යන මනසින් පාලනයක් නැතුව පරලෝ යන්න පුළුවන්. අපරාධකරුවා පුණ්‍යවන්තයා ඥානලාභී ආදී විවිධ වෙනස්කම් තිබුණත් මේ හැමෝටම මේ අරමුණ තුළ මනෝලෝකේ ක්‍රියාත්මකයි. ඒකේ පවතින දුෂ්ටකම් නම් දුෂ්ටකම් වැඩි ගොඩක්. ඒකේ පවතින සංසොන් නම් සංසොන්කමකුත් තියෙනවා. නමුත් දුෂ්ටකමත් ලෞකිකයි සංසොන්කමත් ලෞකිකයි. යහපත් පැත්තත් ලෞකිකයි. මෙන්න මේ විදිහට අපිට මේක දකින්න පුළුවනි නම් ඊට පස්සේ අපිට මේ පැවැත්මේ කොටස්කරුවෙක් බවට පත් වී ආ ගමනට තිත තියන්න වෙනවා. තවදුරටත් පැවැත්ම නියෝජනය කරන්නෙක් වෙනුවට නැවැත්ම නියෝජනය කරන්නෙක් බවට පත් වෙන්න වෙනවා. දැන් එතකොට කොහොමද නැවැත්ම සිදු වෙන්නේ? ඔබට ගමනක් යනවා නම් පැවැත්ම සිදු වෙන්නේ පා තබන නිසා නේද? ඉදිරියට පා තබන නිසා නේද? ගමන නවත්තන්න ඕන නම් පාද නොතබා ඉන්න ඕනනේ. හොඳයි, මේ ඉදිරියට පා තැබීම කියන වචනෙන් බුදුන් වහන්සේ උගන්වා තිබෙන කරුණ ඔබට තේරෙනවද? ඒක වෙනත් ක්‍රමයකින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා වදාරලා තිබෙනවා. ඔය මම කතා කරන වර්තමාන අරමුණ නම් වූ ස්කන්ධ පංචකය තුල
ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ කයේ ඔය සමුදය කියන්නා වූ හේතු එකතු වීම සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් ගත්තහම ප්‍රසාදයත් ගෝචර රූපයත් ආලෝකයත් මනසිකාරයත් චක්කු සම්පස්සයත් චක්කු සම්පස්ස නිසා පදින සැප දුක් උපේක්ෂා වේදනාත් කියන මේවා තමයි මේ හේතු සියල්ල. නමුත් මෙතන මේ හටගෙන නිමා වුණාට හටගෙන නිමාවෙන්ට නොදී අපි අතින් සිදුවෙන වරද උන්වහන්සේ පැහැදිලි කළ වදාරනවා. දැල්වෙන පහනකට දැල්වෙන්නට පහන් වැටියත් පහනත් තෙලුත් අවශ්‍ය වන්නාසේ බාධා තිබෙන්නා වූ මේ තුන එකතු වීමෙන් පහන් දැල්ලක් දැල්වෙන්නාසේ. එතකොට මේ දැල්ල නැමැති ඵලයට පහන සහ තෙල් සහ වැටි ආහාර වෙලා. නමුත් මේ යම්කිසි කෙනෙක් මේ තෙල් දැල්ල පවත්තන්ට හිතලා මේකට නැවතත් වැටිය නිවෙන්න පෙර වැටියකුත් තෙල් ඉවර වෙන්න පෙර තෙලුත් බහලා අනවා නම් එතකොට එහෙනම් දැල්ලට ආහාර හම්බ වෙලා දීගමත් ඥානං දාලයි ජාලයි එහෙවත් දිගු කලක් දැල්ල තැල්ලෙන්න පටන් ගන්නවා. කුමක් නිසාද? නැවත නැවතත් තෙල් සහ වැටි බහලා යන නිසා. අර ගහේ කිරිවලින් උපමා කළා වගේ මේ නැවත නැවතත් තෙල් සහ වැටි බහලා යැමීම කියන කාරණාව ඉදිරිපත් කරන්නේ කොතෙන්ටද? ඇසට, කනට, නාසයට, දිවට, කයට ගන්නා අරමුණු වලදී අරමුණේ ඇලී ගැටි අරමුණ සමග එකතු වී අරමුණ සමග මුලාවී අරමුණ සමග ලෝභයෙන් හෝ මෝහයෙන් ද්වේෂයෙන් හෝ මෝහයෙන් බැඳී අවසන් කරන තැනට. ඒ අවසන් කිරීමේදී හැම විටම අනාගතයක් සදවින්න අවසන් කරනවා. ඒක අපි සිංහල භාෂාවෙන් සාමාන්‍යයෙන් කතා කරනවා නම් මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ. මටත් වෙලාවක් ආවායක කියන වචනෙන් කියන්නේ මේක තමයි. නමුත් ඒක අපට ධර්මානුකූල පදයකින් හොයන්න පුළුවන්. අරමුණක් තුළ සිදුවෙන්නා වූ මේ සමුදය ධම්මානුපස්සීවා. ඒක අපි සූත්‍ර දේශනා විශාල ගණනක තියෙනා වූ දෙයක් වශයෙන් උපුටා ගනිමින් මෙහෙම කියන්න කැමතියි. ඇස තුළ හෝ කන තුළ හෝ නාසය තුළ හෝ දිව තුළ හෝ කය තුළ හෝ සිත තුළ මේ සිද්ධියේදී ඔය ප්‍රධාන හේතු එකතු වීමට කියනවා පස්ස කියලා. අනතුරු විඳීමට කියනවා වේදනා කියලා. වේදනා යනු රිදීම නෙමෙයි අර සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීම වෙනස් වෙන ආකාරය. වේදනාවට ඇලෙනවට ගැටෙනවට කියනවා තණ්හා. එතනින් එහා පැත්තට මේ ඇලීම ගැටීම මුල් කරගෙන උපාදාන බව නම් වූ කාරණේදී තමයි අර තෙල් දැමීම සහ වැටිය දැමීම සිද්ධ වෙන්නේ. එහෙනම් මොකද වුනේ? අවසන් කරන්න බැරි වුණා. තව වතාවක් තෙල් සහ වැටිය දැම්මා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක හිත කරන නැසෙනකොට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙලා නැසි ආපහු ඊළඟට එනකොට අතීතයෙන් එන්න ගන්නවා. මෙන්න මේ අරමුණ තුල පමාව තේරුම් ගන්න. එතකොට එතන සතිය නැහැ. අරමුණ තුල පමාවේදී සතිය නැති වෙනවා. එහෙනම් අපට අරමුණ තුල නොපමාව. අරමුණ තුල නොපමාව තමයි මේ අපමාදෝ කියලා කතා කරන්නේ. දැන් එතකොට අපට ලොකු වැඩක් නැහැ. විශාල කාලයක් ලැබෙන්නේ නැහැ. අත්දැකීමිනුත් අපි දන්න කරුණක් තිබෙනවා. යම් වැඩකට යොමු වුණාන් පස්සේ ඒ වැඩේ යොමු වෙලා ඉන්න විට ලෝකෙ මොකක්වත් අපිට නැහැ. සමහර විට හිතේ තියාගෙන තිබෙන වෙන කරුණක්වත් ඒක නැහැ, මතකේ නැහැ. මොකද අර අරමුණේ ඉන්න නිසා. අන්න වගේ අපිට මේ සියල්ල අරමුණේ තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් අපි අරමුණේ ලෝකේ බර අඩු කරන් පස්සේ
ලෝකේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අරමුණක් ආවට ඒක උපේක්ෂාගත වෙන තත්වයට හදන්න පුළුවන් වෙනවා. අපේ තිබෙන හිතේ තිබෙන වෙනස් කිරීම අතහරින්න පුළුවන් නම්. දැන් එතකොට එහෙමනම් මේ අපි කතා කළේ පමාව නම් දැන් මේ හේතු ඉවර වෙලා ආයෙත් උපදින්න නැති විදිහට හේතු ඉවර වෙලා සංසුන්කමක් හම්බ වෙන්න ඕන. එතකොට ඒක අර ආනාපාන සතිය කියලා කියනවා උස්ම ඉහළ පහළ ගැනීම දිහා බලන් ඉඳලා ක්ලේශ ධර්මයන් යටපත් කළා වූ සංසුන් බව වෙන්න බෑ. ඒක ආපහු ක්ලේශ ධර්මයන් මතුවනහම පිරිහී යනවා. මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ හේතු අයින් වෙන විට හමු වෙනා වූ සංසුන් ස්වභාවයක් පවතිනවා. මේක අරමුණක් වැඩිම තුළ සංසුන් වන බව සහ අරමුණ වල හේතු අවසන් කිරීම තුළ සංසුන් බව කියන එක දෙකක්. අරකට කියනවා බොජ්ජංග විප්‍රයුක්තානිච, මේකට කියනවා බොජ්ජංග සම්පයුක්තානිච කියලා. අරකට කියනවා බාහිර කාණි කියලා, මේකට කියනවා අරිය පුද්ගලාණි කියලා. අනේ වෙනස මේ සමාජයේ තේරුම් ගන්නේ නැහැ. හටගන්න හැම එකක්ම අවසන් වුණාට අපි සිහියෙන් කටයුතු කිරීම තුළ අවසන් වෙන්නේ අනාගත ඵලයක් ලබන්න හේතුවක් නොතබා. නමුත් එහෙම අරමුණු කෙරෙහි අතහැරීමක් සිදු නොකළොත් එහෙම සමාධියක් තුළ සිදු වෙන්නේ සංසුන් බවක් ලැබෙන්නේ අදාළ හේතු යටවීමෙන්. මේ දෙක මේ ලෝකෙත් තිබුණා. බුදුන් වහන්සේ පහළ වෙනකොට තිබුණා අර එහා මුල් කොටස. බුදුන් වහන්සේ මේ කොටස හඳුන්වා දුන්නා. ඒක මේ දෙකේම ප්‍රතිඵල දෙකක්. අරකේ ලෞකික ප්‍රතිඵල, මේකේ ලෝකෝත්තර ප්‍රතිඵල. නමුත් පොඩි වෙනස්කමක් තමයි තියෙන්නේ. නමුත් මේ ලෝකෝත්තර දේ හඳුනාගන්න බැරි වුණාම මොකද වෙන්නේ? ලෞකිකය ඒ බවට පත් වෙනවා. ලෝකෝත්තරය අමතක වෙනවා. අනතුරු අපට මේ වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින්නට හේතු නොතබා අවසන් කරන්නට අවශ්‍ය සිහියට හිත යොමු කරන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි භාවනා ක්‍රම පාවිච්චි කරනවා. දැන් ඔබට තේරෙනවා නම් මේ ක්‍රම කියන වචනෙන් මොකද්ද කරන්නේ කියලා. අපට ස්වභාවයෙන් ඇසට කනට නාසයට දිවට කයට අරමුණු පහළ වෙනවා. ඔබ වෙන අරමුණක් හදා ගන්නවා. කෘතිමව. දැන් ඒ අරමුණ බලවත් කර ගැනීම තුළ උනේ මොකද්ද? අනිත් අරමුණු වෙන්න තියෙන ඉඩකඩ වසා දැමීම නේද? මේ අරමුණ එකක් නිසා ඒක නැවත නැවත හටගෙන නැසෙන විට වෙනත් අරමුණු එන්නේ නැති නිසා මේ අරමුණේ පවතිනා වූ මෝහසහගත උපේක්ෂාවක් තියෙනවා. මේ අරමුණෙත් ඊට පස්සේ මෝහසහගත කියන එකේ තේරුම අරමුණ නැත්තම් සමාධිය මම බවටපත් වුණා වූ මුලාවක් තියෙනවා. ඒක බොහෝ කෙනෙක් දන්නේ නැහැ. එනිසා අපිට මේ අවස්ථාව යොදා ගන්න ඕන වර්තමාන මොහොත හදාගත්ත අරමුණකින් ලෝකෙන් මගහැර සිටීම වෙනුවට ගැටෙන ඕනෑම අරමුණක් ඔස්සේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් එළියට එන්න ඇර දැකීම. අර ප්‍රහාණ කියන වචනේ පාවිච්චි කළොත් එහෙම ඒකට පෙන්නනවා අපිට උපදින්න අවස්ථා තුනක් දෙනවායි කියලා. මේ අරමුණට. uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. තුනක් එන්නේ නැහැ, එකයි එන්නේ. අන්න මේ uppannam නැත්නම් හටගන්න එක තමයි අර නාසයකට සිහි තියාගත්තා වගේ ඊළඟට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හටගන්නේ. දැන් අපට ඒක පේනවා නම් පෙරකලේ කුමක්ද? දැම් කරන්න ඕන මොකද්ද? පෙරකල කාරණේ පැවැත්ම සඳහා භවගාමී හේතු ඉදිරිපත් කරමින් සසර යන්න පාරක් හදාගත්තා. ඒ පමාද විහාරී. දැන් පමාර විහාරී අවස්ථාව අපමාද විහාරී බවට පත් කරගන්නට අපට මේ මොහොතට සතිය තියෙන්න වෙනවා. දැන් එතකොට එහෙමනම් අපට මේ කතා කරපු කාරණා තුළ හේතු එකතු වීමෙන් හට ගැනීම සහ හේතු ඉතුරුකට අවසන් වීම කියන කාරණාව දකින්න පුළුවන් වුණා. එතකොට එතන වය ධම්ම නැහැ. හේතු ඉතුරු අවසන් වීමේදී. දැන් අපට සමුදය වය. ස්කන්ධ හට ගැනීම සහ හේතු ඉතුරු නොවි අවසන් වීම කියන එක ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණු වෙන විට බලන්න පුළුවන් දියුණු නුවණක් තියෙන්න වෙන සිහියක්. දැන් මොනවද අතහරින්නේ? මවද, පියාද, ඉඩකඩම්ද, ඉගෙන ගත්ත දේද, හරි හම්බ කළ දේද?
නෑ මෙතෙන්ට තමයි මේ ඡාග කියන වචනේ පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් සිංහලට තෑගි ආවේ ඡාග වලින්. ඒක දැන් පිරිනමන දෙයක් බවට පත් වෙලා. නමුත් අර ඡාග පදේ පෙන්වන්නේ ලෝභය, ද්වේෂය, මොහය අතහැරීම කියන ඡාග ධනං අරිය දාණය. අන්න මේ ත්‍යාගවන්ත භාවය මෙතන. කාටවත් දෙනව නෙවෙයි, Taman අතහරිනවා. මෙන්න මේ කාරණාව සඳහා වර්තමාන මොහොතේ යොදා ගන්න පුළුවන් නම් අර නාසයේ අගට යොමු වුණා වූ සිහිය වගේම ඕනෑම අරමුණක් සඳහා මේ සිහිය පාවිච්චි කරන්න. දැන් ඊට පස්සේ ඔබ ස්කන්ධ පංචකයාගේ ඉපදීම උපාදාන නොකර මැරීමේ යාම නැමත දැනට සතිමත් වෙනවා. දැන් මේක තුල අර පහන්ර අනුතෙන් තෙල් දැමීම නම් වූ කාරණාවෙන් පෙන්වන දේ අනාගතයට තැබි නැමැති කාරණාව නොකර වීරියෙන් සද්දා සති විරි සමාධි ප්‍රඥා කියලාත් කතා කරනවා මේ විදිහට. මේ සඳහා උත්සාහවන්ත වීම නැවත නැවතත් ප්‍රගුණ කරන්න ඕන. ආරම්භක අවස්ථාවේ පටන් නැවත නැවතත් මේක වර්ධිලා යන්න බොහෝ විට ඉඩ තියෙනවා ආරම්භක අවස්ථාවල. නමුත් නැවත නැවතත් ප්‍රගුණ කිරීම තුළ අපට හොරෙන් මේ දේ කරන්න බැරි වෙනවා. අපට හොරෙන්, අපේ සිහියට හොරෙන්. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔබ ඔය බලාපොරොත්තු වෙන මොහොතින් මොහොත ළඟා වෙනවා. ඒක පස්සේ තිබිලා එකවර ළඟා වෙනව නෙමෙයි. මොහොතක් පාසාම මේ සිද්ධියේදී ඊළඟට ලැබෙන තැනක් තිබෙනවා. අපි ඒක මෙන්න මෙහෙම කතා කරමු. අවසන් වශයෙන් යතෝ සම්මස්සති. ඒ යතෝ කොයි වෙලාවද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් අරමුණු හට ගන්න වෙලාවට. බාහිර හේතුවක් නිසා නම් පස් දොරෙන්, මනෝද්වාරික හේතුවක් නිසා නම් මනෝද්වාරයෙන්. අර නාසයේ අග තිබුණා වූ සිහිය කාය ద్వාරයේ මුල්කටගත් රූප වේදනා සංඥා සංකාර පහකට කොටු කළා වෙන් කළා වගේ ඔබට ඊට පස්සේ මේ හැම එකක්ම බාහිර වචරින් මොනවා කිව්වත් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ හේතු ඉතුරු කර නැතිවීම වෙනුවට හේතු ඉතුරු නොකර නැසීම කියන තැන දක්වා අපට සිහිය දියුණු කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ ස්කන්ධයන්ගේ හට ගැනීම නැසීමට නෙමෙයි කන්දානං උදයව්‍යං කියන්නේ. ඒක ඕනෑ කෙනෙක් ගාව සිදු වෙනවා. මුලාවෙන් සිහියෙන් තොරව නැසීමේදී උදයව්‍ය වෙන්නේ නැහැ. උදේ නම් වෙනවා. නමුත් වැය වෙන්නේ නැහැ. අනාගත පැවැත්මට හේතු චිත්තාභ්‍යන්තරයේ සැඟවෙමින් අවසන් වෙනවා. ඒකට උදයව්‍ය කියන්නේ නැහැ. කන්දානං උදයව්‍යයන් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ සතිමත් වීම තුළ මමත්වයෙන් නොගෙන අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කිරීම කන්දානං උදයව්‍යයන්. එක්වරක්ද, දෙවරක්ද, තුන්වරක්ද නැහැ. නැවත නැවතත්. දැන් මොකද්ද බලන්නේ? නිරෝධය. ඒ නිරෝධය කියන්නේ හටගෙන අවසන් වීම නෙමෙයි. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් වීම. මේ අවසන් වෙන මොහොතක් පාසා මොකද්ද කොහාටද ඔබ යන්නේ? මේ අවසන් වෙන මොහොතක් පාසා මම දකිනවා තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර නොවි, තණ්හා නොවීමෙන් උපාදාන නොවි, භව නොවි විද්‍යා විමුක්තියටපත් වෙනවා. එහෙනම් අපට වෙසක් උත්සවයේ, පොසොන් උත්සවයේ, අවුරුදු උත්සවයේ හෝ තවත් උත්සවයක තියෙන උන්මාදය වෙනුවට නැත්නම් උපදින වේදිත සුඛය වෙනුවට එහෙම නැතිවීමකුත් නැති, නමුත් විඳිනවයි කියලා ආඩම්බර වීමකුත් නැති අපි කතා කරනවා ඒ නිසා අවේදිත කියලා. අවේදිත කියන්නේ විඳීමක් නෑ නෙවෙයි. විඳීම මමත්වෙන් ගැනීමක් නැති අවස්ථාවක් ඔබට මේ මොහොත ස්කන්ධ පංචකයේ උපාදාන කර නොගන්ට සතිමත් වී අවසන් කරන්න පුළුවන් නම් ඒ ඕනෑම මොහොතක ලැබෙනවා ලබති පීති පාමොඤ්ඤ. ලැබෙනවා ප්‍රීති ප්‍රමෝදයක්.
ඒක වර්තමාන සමාජයේ පවතින ප්‍රීතිය ප්‍රමෝදය කියන අර්ථයට ගන්න නම් එපා. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක ඒ සිදුවීම සිදුවෙනකොට කෙනෙකුට ලැබෙන දෙයක්. දැන් ඒකට කියන නම මොකක් කියලාද බුදුරජාණන් වහන්සේ පෙන්නලා තිබෙන්නේ? අමතං තං විජානතං. ඒකට තමයි නිවන කියලා කියන්නේ. දැන් නාසයෙන් පටන් ගත්ත හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳ සිහිය ස්කන්ධ පංචයක් බවට පත් කරගෙන ඒ ස්කන්ධ පංචකයේ ක්‍රියාවලිය ඇස කන නාසය දිවකය ඔස්සේ හැම එකටම යොදාගෙන ඒක උපාදානස්කන්ධ වෙන හැටි බව තේරුම් අරගෙන උපාදානයෙන් මිදීම සඳහා අපට සතිය පාවිච්චි කරන්න ඕන කියලා තේරුම් අරගෙන දැන් අනතුරුව වහාට යන කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. එකතු කරන කෙනෙක්ද අඩු කරගෙන යන කෙනෙක්ද? දැන් ඔබ සමුදය නෙමෙයි වය. හටගත්තේ වය. දැන් නැවතත් සංසුන් සමාධියක ඉන්න මහන්සි වෙන්න එපා. මේ තවදුරටත් පවතිනවා නම් මේ කාරණා සාමාන්‍ය ජීවිතය ගත කිරීමේදී අදාළ කරුණු ගැටෙන විට චිත්තාභ්‍යන්තරයේ තිබී ඔබට අදාළ දුක් දෙන්නා වූ හේතු ඔබට මතුවලා පේනවා. එහෙනම් එයාට අපි සතියේදී සමාව දෙන්නේ. මේ ක්ලේශ නැමැති සතුරාට සමාව දීමක් නැහැ. ක්ලේශ සතුරන් නසන්ටනේ ඕන. දැන් මේ සතියේදී පේනවා නේද මේක අනාගතයට ලැබුවොත් තමයි සසර ගමනක් හැදෙන්නේ ආදීනව පේනවා නේද? දැන් මොකද්ද වෙන්නේ? නිරෝධානුපස්සී. නිරෝධය නැවත බලමින් වාසය කරනවා. මට ඔතෙන්න එන්න අර අකු වචන 10 11 පේලි ඔස්සේ එන්න බෑ. ඒකේ තියෙන වෙනත් කරුණු නිසා. ඒ නිසා වශාල දෙයක් වශයෙන් ගන්න නැතුව වෙන්න ඕන කාරණාව තේරුම් ගන්න. මොනවද දැන් බලන්න. ස්කන්ධයන්ගේ හට ගැනීම හේතු ඉතුරු නොවි අවසන් වීම නැවතත් බලමින් වාසය කරනවා. අනුපස්සී විහෙරති. දැන් එතකොට ඒක නැවතත් පේනවා නම් සිහියට පේන්නේ නේද? දැන් මොකද වෙන්නේ? කර්මය විපාකයක් වශයෙන් අනාගත ඵලයක් උපදින්න ඉතුරු නොවි නිමාවට යන පාරපත් ප්‍රවත් වෙනවා. දැන් ඉතින් ආනාපාන සතිය නම් වූ වචන ඔස්සේ ඔබට ඊට පස්සේ කොහාටද මේ යන්න හම්බ වෙන්නේ? නිවන් මඟට. ආනාපාන සතිය නම් වූ වචනෙන් පෙන්වන අර්ථය ඔස්සේ ඉපදීම මැරීම. ඉපදීම මවකුසින් බිහි ජීවිතාසානයේ මැරීම නෙමේ, ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නොයල්මෙන් අවසන් කිරීම මැරීම. දැන් මෙතෙන්ට මේ තේරුම අවබෝධය ගන්න ඕන. අනතුරු අපට බාහිර දේවල් වල උදව්වෙන් ඇතුළත හිස් කිරීමේ වගකීම පැවරෙනවා. තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාහරන දෙයක් තමයි ඔබට මේ ප්‍රසාදයන්ට ගැටෙනකොට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් උපදිනවා නම් ඒ උපදින්නේ තියෙන නිසා. තියෙන නිසා කියන එකේ තේරුම ගොඩ ගහලා තියෙනවා අපට අතට අහු වෙනවා කියන එක නෙමෙයි. හේතු වශයෙන් තිබෙන නිසා තමයි ගැටෙනකොට උපදින්නේ. අන්න හේතු වශයෙන් ගැටෙනකොට නැති වෙන දවසට තේරෙවි ඒවල් Taman ළඟ නැහැ කියලා. දැන් මොකද්ද මේ පැහැදිලි කරන්නේ? වර්තමාන මොහොත ස්කන්ධ පංචකයක් වශයෙන් දැකලා ඒක උපාදානයේ නොවි අවසන් වෙන්නට අපට සතිමත් වෙන්න පුළුවන් නම් එතනදී නිරෝධය. ඒ නිරෝධය කියන්නේ හටගෙන නැතිව නෙවෙයි. හටගෙන අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නොකර අවසන් වීම. එතනදී ලැබෙන දෙයක් තියෙනවනේ පීතිපාමොජ්ජං. මේකට වචන යොදන්න බෑනේ. ඒකනේ අපිට අසංකත කියලා කියන්නේ. අන්න එය දැක්ක පුද්ගලයා මෙතෙන් පටන් මේ ස්වභාවය පුළුල් වෙනවා. ඔහු ඉන්නේ එතන. එතන සිටමින් ඒ ස්වභාවයේ සිටමින් ඔහුට එන කාරණාවලට මුහුණ දෙමින් ඒවාට යට නොවෙන්න මේ සතිමත් බව බලවත් කරන්න පුළුවන් වෙනකොට අරව පරදිනවා. ඒවට යන්න වෙනවා. එතකොට මේක ක්ලේශයන් මතනය කිරීම නැත්තම් මාර පරාජය. දැන් තේරුණාද ඔබට සිහියෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා?
දැන් මේ සිහියෙන් මේක ඉවර කරනකොට හම්බ වෙන දේ පිළිබඳ ආයෙ වචන හොයන්න යන්න එපා. ඒවට වචන නැහැ. ඒ නිසා තමයි පෙන්වන්නේ යතෝ සම්මස්සති කන්දහනං උදයව්වයන් යම් මොහතක බැරි වෙන්නත් පුළුවන්. යම් යම් මොහතක කියන්නේ නිින්ද හැරෙන විට යම් යම් මොහතක ඒ වර්තමානයේ ප්‍රසාදයන්ට ගැටෙද්දී. 15 වෙනි ස්කන්ධයන්ගේ උපාදානයේ නොවි අවසන් වීම බලන්න පුළුවන්. ඒක තමයි උදයව්වයන් කියන්නේ. අනතුරු මෙතන ඵලයක් තියෙනවා. මේ ඵලය තියෙනවා ලෝකේ කියන කාරණා නිසා අවුල් වෙන්නේ නැති ගැටෙන්නේ නැති සංසම් ස්වභාවයක්. ඒක Tamanට තේරෙනවා. එය හොඳ බව තේරෙනවා. එය ඒතං සන්තං ඒතං පනීතං බව තේරෙනවා. එය යදිදං සබ්බ සංකාර සමතෝ බවට පත් වෙන බව තේරෙනවා. සංකාරයන්ගේ සමතේන් ප්‍රතිඵලයක් කියලා තේරෙනවා. එහෙනම් සංකාරයන් සමතේට පත් කරන්න සතිමත් වීම තුළ මේ බලාපොරොත්තු වුණා වූ සැනසෙල්ල ඔබ ළඟ තියෙන බව තේරුම් ගන්නට ලැබේවි. ආරම්භ වුණා පමණයි. දැන් ඉතින් පවත්තන යන්න ඕන. අවසානයේ දක්වා. ඒ නිසා තමයි ආරබත, නික්කමත, යුඤ්ඤත. ආරම්භන්න නික්මෙන්න කාමයන්ගෙන් යෙදෙන්න මේ අනුශාසනාව පිළිපැදීමේදී. මච්චුනාසේරං දුනාත නලාගාරංව කුංජරෝ. මේ මරසෙන් මනසන්න ඇත්තෙකුට හම්බ වුණ බට ගයක් විනාශ කරනවා වගේ. මේ මොහොත මේක තමයි සතිමත් වීම කරන්න ඕන. එතකොට අන්න ඔබ මේ අදාළ කරුණ තේරුම් අරගෙන සිහිය කියන එක කොතෙන්ද තියෙන්න ඕන කියන කාරණේ තේරුම් ගත්තා. දැන් එහෙනම් මේ සිහිය නැති වෙලාවට අහු වෙන්න පුළුවන්. සිහිය තියෙන වෙලාවට මේ මරණය සිදු වෙනවා. අනතුරුව එතනින් එහාට ලැබෙන දේ පිළිබඳව වචන පාවිච්චි කරන්න බෑ. එහෙම එකක් තිබෙන බව තේරෙවි. ඒක ඉතා වටිනා බව තේරෙවි. නැවත නැවතත් දියුණු කරන් යන්න මේක තේරෙනකොට මං හිතනවා සෝවාන් පුද්ගලෙක් වුණයි කියලා. ඊට පස්සේ ක්ලේශයන් ප්‍රහාණය වෙන තරමට සකෘදාගාමී අනාගාමී අරිහත් පිළිවෙලින් සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණ සුවය කියලානේ පෙන්වන්නේ. ඒක සෝවාන් ආදී මාර්ග පිළිවෙලින් අරුණාම සෝවාන් ආදී මාර්ගඵල නැතුව ලබන සමාධියකින් ලැබෙන එක නෙවෙයි. ඒක ලෞකික සමාධිය, මේක ලෝකෝත්තර සමාධිය. එතන මේ කරුණු තේරුම් ගැනීම තුළ අනුගමනීය ප්‍රතිපදාවකටපත් වෙන්නට, අනුගමනීය ප්‍රතිපදාවක් තුළ අත්දකින්නට කෙනෙකුට පුළුවන් වෙනවා. ඉතින් මේක තමයි වෙන්න ඕන දේ. ගොඩාක් පාඩම් නොකලාට ඔබ තුලින් තේරුම් ගන්න ඕන කාරණාව මේක තමයි. එන හැම මොහොතකදීම එහෙමනම් අපට අතීතයෙන් එන එක වර්තමානයේ හඳුනාගෙන අනාගත ඵලයක් උපදින හේතුවක් ඇති නොකර අවසන් කරන්න තරම් වැඩුණු සිහියක් තුළ අපි මේ නිරෝධානුපස්සී කියන කාරණාවට නැවත නැවත බලමින් වාසය කරන්නෙක් බවට පත් වෙනවා. එන්න එන්න මේක වැඩි දියුණු වෙනවා. ධම්මස පාදා ගනිමින් තථාගතවරු හෙළි කළා වූ ධර්මයේ සරණින් නිවන සැනසෙන ජීවිතයක් අත්දකින්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරන අතර මේ තමයි ධර්මයේ සරණ. මේ වර්තමාන මොහොත අනාගත ඵලයක් ඉතුරු නොකර අවසන් කරන්නට පාවිච්චි කරන මේ නිරෝධය තමයි ධර්මයේ සරණ. ඔබට මෙම කරුණු වටහා ගන්නට හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙල්බන් නුවර පදිංචි කෞශලී විජේසිංහ මැනවිය. මාතෘකාව ආනාපාන සති භාවනාවෙන් නිවන් මඟට. ඔබ බලාපොරොත්තු වන වචනේ අර්ථය අරගෙන මම මේක පැහැදිලි කරේ නැහැ. නමුත් ඒ ඔස්සේ අපට මේ පාර පාදා ගන්න හැටි මතක් කළා. ඒ වගේම පවතින පෙළේ අකුරු 11ක් තියෙනවා. ඒක ටිකක් පැහැදිලි කරන්න මීට වඩා වැඩි කාලයක් ඕන. නමුත් මේ වෙන්න ඕන කාරණේ තේරුම් ගත්තාම හරි. ඒ නිසා අරමුණත් සුන්දරතර අරමුණක්. මෙල්බන් නුවර පදිංචි කෞශලී විජේසිංහ මෙනවියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා. ඔව් ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් ඔබ උදර සිදු වෙන්නා වූ මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් නම් ඔබට ධර්මාවබෝධය පිණිස හේතු වෙනවා. ගෞරවනීය දේශකයන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙය අනිවාර්යයෙන්ම ධර්ම දානයක්. මේ පිළිබඳව වෙන කවුරුත් සම්බන්ධ කරන්නේ නැහැ. තමන් මූල්‍ය වේදමක් දරලා
සමාජයට ධර්ම දානයක් දේශනාවක් පවත්වලා තමනුත් ඒක සවන් දීලා ඒක තුලින් කරුණ අවබෝධ කරගන්න තමන් මහන්සි වෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් වටිනාකමක් දීලා තිබෙනවා. ධර්ම දේශනාව විකාශනය කරවා ගැනීමෙන් ඒ සඳහා මූල්‍ය විදන් දැරීමෙන් ධර්ම දේශනාවේ කරුණ වටහා ගැනීම තුළින් ඔබ බලාපොරොත්තු වුණා වූ වර්තමාන මොහොත අනාගතයට හේතු නොතබා අවසන් කරන මේ නිවන සැනසෙන මංපෙත විවර කර ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. අපත් ඔබගේ මේ සුබ පැතුම් බාර ගන්නු ලබනවා. නමුත් ප්‍රාර්ථනීය බෝධිය කියන කාරණාව නම් කටපාඩම් කරගත් වචනයක් තමයි තාමත් මේ සමාජයේට. ඒ නිසා ඒක නිවැරදි කරගන්න වෙනවා. ප්‍රාර්ථනීය බෝධිය බුදුපසේ බුදුමහරහත් කියන තුනක් ඔස්සේ යන්නේ. ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉවරයි. උන්වහන්සේගේ කාලේ තවත් කෙනෙක් බුදු වෙන්නේ නැහැ. බුද්ධෝත්පාදය තුළ පසේ බුදුරු පහළ වෙන්නේ නැහැ. පසේ බෝධියක් නැහැ. එහෙනම් මේ ධර්ම දේශනා කරන මට තියෙන අරහන්ත බෝධියයි. මගේ ප්‍රාර්ථනාවත් ප්‍රාර්ථනාවක් නෙමෙයි, මගේ ගමන් මගත් ඒක අනාගත ශාසනයක හෝ ජීවිතෙන් එහා පැත්තේ නෙමෙයි, මේ ගෞතම බුදුන් වහන්සේගේ මේ ධර්මයේ සරණින් අදම කියන එක තේරුම් ගන්න. ඒ නිසා සමාජයත් තේරුම් ගන්න මේ ප්‍රාර්ථනීය බෝධියකින් කියන වචනය පාවිච්චි කරන්න එපා. මේකට අරුතක් නැහැ. නිකන් කටරේනවට මේ කියන්නේ. ඒ නිසා අපට බුද්ධ සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් අද ධර්මයේ ඕන නැහැනේ. එහෙනම් අනාගතයට යන්න ඕන. ඒ වගේ පච්චේක බෝධිය නම් අබුද්ධෝත්පාදයක උපදින්න ඕන. එහෙනම් අපි බුද්ධ ශ්‍රාවකයෝ අපට තිබෙන්නේ ථෙරවාදී සසුනට අනුව අරහන්ත බෝධියයි. ඔබටත් එම ඇස පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං